මේක ලිව්වේ වයසට ගිය රජුට රජකම අතහැර වනගත වෙන්න. අවුරුදු 12යි අවුරුදු 8යි දරුවෝ දෙන්නෙකුට අත්වල වලලු දාගෙන ඉස්කෝලේට පැමිණුණා කියා විදුහල්පතිතුමා අවවාද කළ විට පරිගණක කාමරය ගිනි තියලා. ඇහැලේපොළ කුමාරි හාමි බෝගම්බර වැවේ ගිල්වලා දරුවව වංගෙඩියේ කොටවලා මරලා දැම්මා. මේක ලිංගික අපරාධයක්. අපි කොහොමද දන්නේ හරේන්ද්‍ර මැතිතුමනි අර බොරැල්ලේ කනත්ත ළඟින් ගෙනියන දේහය මිනිය තුල කවුද ඉන්නේ කියලා? හිරදඬුවම් විදපු කෙනෙක් වෙන්න පුළුවන්. අපි එතෙන්දී වාහනේ නැගිටින්නේ නැද්ද මේ දේහය ගෙනියනකොට? රජුට සිද්ධ වෙනවා තමන්ගේ මෝඩ තීරණය ඉල්ලාස් කරගන්න. අස්කරගෙන රාජසභාවේ නිසි සංශෝධන මේ රජතුමා කරනවා. අපි සීගිරි කාශ්‍යපටත් පාත්‍රය අනිත් පැත්ත හැරෙව්වා. කහපාට කෙහෙල් පිත්ත පවා කපලා දාන්න සීතාවක රාජසිංහයන්ට පාත්‍රය අනිත් පැත්ත හැරෙව්වා. මම රූපය පිළිබඳ මාන්නෙන් පින්කම් මෙලෝදයක් කරන්න බැරි වුණා. අසූචි කන ගොම පැණියෙක් බවට පත් වුණා. මේ රටේ පක්ෂ දෙකක් තියෙනවා. ඒ දෙගොල්ලන්ගේ සමගිය තියෙනකන් කවදාත් මේ රට අල්ලන්න බෑ. ඒ පක්ෂ දෙක තමයි පූජ්‍ය පක්ෂය සහ ගිහි පක්ෂය. දවසක් අම්මෙක් ආවා බබෙක් හම්බ වෙන්න. ඇම්බියුලන්ස් ඩ්‍රයිවර් නැහැ. තව ටිකක් ගියා නම් ඒ අම්මා මලවුන් අතර. දොස්තර ගත්ත ඇම්බියුලන්ස් රිය ඔහු විදුලි වේගෙන් බදුල්ලට ආවා. ඔහු හිරගත කළා. ඒ තමයි අපේ හැටි. මීදු හාමුදුරුවෝ එතනින් ගලාගෙන ගිය ලේ ගංගාවල් නමත්තලා දහම් මම ගංගාවල් ගලාගෙන යන්න සැලැස්සුවා. සමාජ මාධ්‍ය ඔස්සේ පමණක් සෑම පෝදිනකම අඛණ්ඩව විකාශය වන ලෝකයේ එකම සදහම් කතිකාවත සුදම් සභාව. සුපින්බර වෙසක් පෝදිනක් ඔබට ප්‍රාර්ථනා කරනවා. සැබෑ සද්ධර්මයේ සුගන්ධය වෙනදාට වඩා හොඳින් දැනිය යුතුම කාලයක් මේ උදා වෙලා තිබෙනවා. ඒ නිසාම අදත් සෝදානම් සමාරම්භ කරන්නට සයිකල් පිවිතුරු සුවඳ දුම් සුගන්ධයෙන් සුපෝචිත සුදම් සභාව. මුළු මහත් දේශීයම පැතුම් ඉටු වේවා සයිකල් හඳුන්කෝරු මේ බලාපොරොත්තුවේ ස්වදයි. අද වෙසක් පුර පසළොස්වක පෝදා සුදම් සභාව වෙනුවෙන් රැස්වන්නට අපි සැපමිනි පුදබිමයි මේ රාජගිරියේ ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානය. මේ විහෙරේ හිඳ අදත් සුදම් සභාව සිද්ධ කරද්දී වැඩම කළ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පළමු කොට පිළිගන්නට සූදානම්. ශ්‍යාමපාලි වංශික මහානිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ ජාතික සංවිධායක සහ විධායක කාරක සභික දුරන්දර අධ්‍යාපන අමාත්‍යාංශයේ සමස්ත ලංකා පිරිවෙන් ගුරු උපදේශක ධුරන්දර ශාස්ත්‍රපති පූජ්‍යපාද දොඩම්පාල රාහුල අපේ හාමුදුරන් වහන්සේ ගෞරව සිත් පෙරදරිව අපේ හාමුදුරනේ පළමු කොට පිළිගන්නවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සම්භාවනීය දේශක අත්නායක මෙහෙරත් මැතිතුනේ බොහෝම ගෞරවයෙන් ඔබතුමාව අදත් සුදම් සභාවට පිළිගන්නට අප සූදානම්. සයිකල් පිවිතුරු සුවඳදුම් නිෂ්පාදන ආයතන නියෝජනය කරමින් සැපැමිණ සිටින සියලු දෙනාත් ගෞරවයෙන් පිළිගන්නවා. අපේ හාමුදුරනේ සමාජයේ යහපත් කරන්නට අවශ්‍ය වන්නේ මනසින් සහ දැනුමින් පොහොසත් මිනිසුන්. නැහැදුණු සමාජ තත්වයන් අතරින් හැදුණු සමාජ තත්වයක් බිහි කරන්නට අවශ්‍ය හර පද්ධතීන් බෞද්ධ සංස්කෘතිය තුළින් චිරාත් කාලයක් තිස්සේ අපේ ලක්දිව සමාජයේ එන්නත් කළ ආකාරය උදාහරණ දක්වමින් මතු කරන්නයි අද සුදම් සභාව වෙන් කරන්නේ. ඒ වෙනුවෙනුයි පළමුවට අපේ හාමුදුරන් වහන්සේට ආරාධනා කරන්නේ. අපේ දරු ප්‍රජාව දිහා බැලුවම අපිට පෙනෙනවා විශාල වශයෙන් පංච දුෂ්චරිතය කරා ඇදීගෙන යන ආකාරයක්. ඒ කියන්නේ අපේ බෞද්ධ සමාජය තුළ පදනම දා තිබෙන්නේ පංචශීලය. සතුන් මැරීමෙන් වැළකීම නැත්නම් අපි කියනවා ආදරය ප්‍රවර්ධනය කිරීම සියලු සත්‍යයන් කෙරෙහි සෑම කෙනෙකුගේම සහ තමන්ගේ සතු දේවල් වලට ඇගීමක් දීම. ඒ කියන්නේ සොරකම් නොකිරීම. ඒ වගේම විරුද්ධ පාක්ෂිකයන් හැටියට ඇතිවන ආලම්බනයන්. ඒ ආලම්බනයන් කැමැත්ත පදනම් කොටගෙන සහ නීතිය පදනම් කොටගෙන වින්දනය කිරීම, තිබෙන දේ තිබෙන තැන තබා ඒක ආස්වාදනය කිරීම, ඊළඟට ඇත්ත පමණක් කතා කිරීම සහ රහමිරින් දුරු වීම.
මෙන්න මේ පංච ශක්තිය අපේ සමාජයක බලගැන්වීම බෞද්ධ දර්ශනය. ඒ වගේම අපේ රටේ අපි හැම වෙලෙම ආඩම්බරව කතා කරනවා හරින්ද මෙතුමනි උපදින සෑම දරුවෙකුටම ආගමක් තිබීම අපේ රටේ අපි ලැබපු ලොකු භාග්‍යයක් කියලා. සෑම දරුවෙක්ම උපදිනකොට එක්කෝ ඒ දරුවා බෞද්ධ දරුවෙක්, ඒ දරුවා කිතුණු කතෝලික දරුවෙක්, හින්දු දරුවෙක්, ඉස්ලාම් ආගමික දරුවෙක්. වෙනත් සමාජවල දරුවන්ට එහෙම උපැන්නේට උපතින් ආගම ලැබෙන්නේ නැහැ. එතකොට මෙවන් පරිසරයක අපිට පේනවා වර්තමානය තුළ නිරාගමික මහා මතවාද සමාජය තුළ ගොඩනගන්න උත්සාහ දැරීම. මේ ආගම් දරුවන්ට දීම අබින්සේ සලකමින් කතා කරන්නට පිරිසක් පෙළඹිලා තියෙනවා. ඒ එක පැත්තක්. මම අපේ අත්තනායක අපේ පින්වත් ඇදුරුදුත් අපි සිටින සභාවකදී මෙතුමෙක් ඇවිල්ලා කියනවා මේ මේතක සිදුවෙච්ච සිදුවීමක් සරුත් එක සඳහන් කළයි. අවුරුදු 12යි අවුරුදු 8යි දරුවෝ දෙන්නෙකුට පිරිමි ළමයි හැටියට අත්වල වලලු දාගෙන ඉස්කෝලේට පැමිණුණා කියා මේ සමාජ විබ්බඩ වෙලා තිබෙනවා. ඒ දා ආගෙන ආවයි කියලා ඒකට විදුහල්පතිතුමා අවවාද කළ විට විදුහල්පතිතුමාට වැඩක් දෙන්න ඕනේ. ඒකත් කියලා තියෙන වෙනත් විදිහකට. අර අකුරු දෙකක මේ අම්බලමේ කියන කවියේ තියෙන වචනය දාලා මේ තමයි කියලා තියෙන්නේ වැඩක් දෙන්න ඕනේ කියලා පරිගණක කාමරය ගිනි තියලා. විදුහල්පතිතුමාගේ කාමරය ගිනි තියන්න වෙලාව මේ නිවුස් වලටත් යනවා. එතකොට මේ අවුරුදු 8 12 දරුවට කවුද මේ ගරුත්වය නැති කළේ? ඒ නිසා මේ සමාජය තුළ හරින්ද මෙතුමනි ඉතාමත්ම වැදගත් කාරණාව තමයි මගේ දරු ප්‍රජාවගේ ඉඳලා මේ සංස්කෘතිය සකස් කිරීමේදී බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තුළ දෙන පාදනම ඒ අඩිතාලමෙම තිබෙන්නේ සීලය. ඒ සීලය කියන්නේ කය වචන දෙකේ සම්බරකමත් එක්ක මනසේ ඇති වෙන සිතුවිලි යහපත්ව ක්‍රියාත්මක කිරීම. මේක ඉතාමත්ම බලවත්. ඊළඟට ඒක ත්‍රිවිධ ශික්ෂාවකින් සංයමයටපත් කරනවා. මේකේ අංක 1 ප්‍රඥා. අපේ අඩිතාලම ප්‍රඥා සම්මා දිට්ඨි සම්මා සංකප්ප. අපි සම්මා සංකප්පය අරගනිමු හරියද මෙතනනේ. මගේ සම්මා සංකප්පයේදී අපිට පෙන්වන්නේ අහිංසා සංකල්පන, අව්‍යාපාද සංකල්පන, නික්කම්ම සංකල්පන. සමහරක් වෙලාවට අපි ඇතැම් අවස්ථාවන් වල මේ ටෙලිනාට්‍ය වගේ දේවල් විවේචනයට ලක් කරා. සමහරක් මගේ කෘතහස්ත කලාවේදීන් ඒගොල්ලෝ චරිත මැව්වා මේ අර එක ළඟ වචන උච්චාරණය කරන එක වචනය දෙතුන් සැරේ කියන වගේ චරිත මැව්වා. අපි ඒවට පැහැදිලිව විරුද්ධ වුණා. එහෙම කරන්න එපා. සමාජයේ කෙනෙක් එහෙම ඉන්නවනම් ඔය ගොත ගැසීම තුල එයාට කරන්නේ නින්දාවක්. සමාජය තුළ. එතකොට ඒක තව දරුවෙක් දැක්කොත් ඕක කරයි. ඔයා බඩගෝස්තරවාදයට තුට්ටු දෙකක් හම්බ කරගන්න ඒක තව චරිතයක් කියලා. ඒක මම මේ රටේ හිටපු සහ ඉන්න කලාවේදීන්ට පවා කිව්වා. ඒක කලාවක් නෙමෙයි. එතකොට මේ හදපු සමාජය තුළ අපේ දරුවාට අපි මේ තිබෙන සමාජ ආචාර ධර්ම කියලා දෙන්නේ කෙසේද? ඇයි දුටුගැමුණු මහ රජතුමා එලාර රජුරුවන්ගේ සෝනට මගේ සර් කට කැඩෙන තරම් මේ සමාජයේ කියන දෙයක්. එතනින් අදත් හිස්වසුම් ගලවන්න, පාවහන් ගලවන්න, එතෙන්ට ගිහලා ගරු කරන්න අපි කොහොමද දන්නේ හරේන්ද්‍ර මැතිතුමනි අර බොරැල්ලේ කනත්ත ළඟින් ගෙනියන දේහය මිනිය තුල කවුද ඉන්නේ කියලා? ඔව් කවරක් කළා ඔව් වැඩි හරියක් හිරදඬුවම් විදපු කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි අපි ඌට හිස නමන්නේ නැද්ද? අපි එතෙන්දී වාහනේ නැගිටින්නේ නැද්ද මේ දේහය ගෙනියනකොට? එහෙනම් නොදුටු නොදන්නා මලමිනියකටත් ගරු කරන සංස්කෘතියක් බෞද්ධ සංස්කෘතිය කියලා කියන්නේ. මේ අවුරුදු 2565ක් බුදුහාමුදුරන්ගේ මහා පරිනිර්වාණ ධාතුවෙන් අවුරුදු 2565ක් ගත වෙලා අපි මේ රට තුල මීදු හාමුදුරුවෝ වැඩම කරලා අවුරුදු 2340ක් මේ පොසොන් වෙනකොට අපි සමරනවා. මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලාවට වැඩම කරලා එදා උන්වහන්සේ වැඩමවන්නට පෙර තිස්ස රජතුමා පවා සිටි කාර්යය අපි දන්නවා. දඩේමේ යමින් තිබුණේ විහාර චාරිකාව කියලා එදා කලේ ක්‍රීඩාව. එතකොට ඒ තුල සිද්ධ වෙච්ච ක්‍රියාකාරකමේදී මිහිඳු හාමුදුරුවෝ එතනින් ගලාගෙන ගිය ලේ ගංගාවල් නමත්තලා දහම්මම ගංගාවල් ගලාගෙන යන්න සැලැස්සුවා. එසේ කරලා මේ සමාජය ගොඩ නැගුවේ. එතන කවදාවත් අවියක් අමෝරාගෙන වෙනත් දෙයක් අමෝරා ගත්තේ නෑ. දෑතේ තිබිච්ච ඊතල සහ දුනු මිටි බිම දැම්මෙව්වා. කොතරම් අසංස්කෘතික මිනිස්සෙක් වුණත් ගිරිය වගේ අය එතනින් අයින් කරලා එතන දාගැබ් ඉදි කළා.
දාගැබ් ඉදි කළා. එතකොට මෙන්න මේ ක්‍රමවේදය ඉතාමත් වැදගත්. එතකොට මේ සමාජය තුළ අපිට ලොකු වගකීමක් තියෙනවා මගේ මව්පියනි වැඩිහිටියනි. ධාර්මික ක්‍රමවේද මගේ හාමුදුරුවනේ රත්තරන් හාමුදුරුවනි අපි යමක් පෙන්වන විදිහක් තියෙනවා. මගේ පින්වන්ත හාමුදුරුවන් වහන්සේලා පව අපේ විරෝධාකල්පයක් පෙන්විය හැකි ක්‍රමවේදය කුමක්ද? අපි පත්ත නිකුජ්ජනය කරපු අය. අපි සීගිරි කාශ්‍යපටත් පාත්‍රය අනිත් පැත්ත හැරෙව්වා. කහපාට කෙහෙල් පිත්ත පවා කපලා දාන්න සීතාවක රාජසිංහයන්ට පාත්‍රය අනිත් පැත්ත හැරෙව්වා. අරිට්ටකී වෙන්ඩු පෙරුමාල් ඇවිල්ලි විරලා මේකේ රාජා හෝ මා හෝ ගංගා හෝ කෙලිලා අපේ සිංහලේ රජතුමා වෙනත් ආගමික සංකල්පයකට ගෙනිහිල්ලා මේක සමූල ඝාතනය කරනකොට අපි එතන අනිත් පැත්තට නිවැරදි තැන හිටියා. ධර්මයේ වැඩපිළිවෙලක් තිබෙනවා. හිංසාව එහෙම නැත්නම් අහිංසාවාදී ක්‍රමවේදය නිවැරදිව අරගෙන සැබෑ අභිනිෂ්ක්‍රමණය අපේ ජීවිතයට අරගෙන සැබෑ ලෙසම අව්‍යාපාදය තරහ ක්‍රෝධය නැති අව්‍යාපාද මෙන්න මේ ත්‍රිවිධ සංකල්පය අද සමාජගත කළ යුතුයි. සමාජ මාධ්‍ය ඔස්සේ පමණක් සෑම පෝදිනකම අඛණ්ඩව විකාශය වන ලෝකයේ එකම සදහම් කතිකාවත සුදම් සභාව. පුණ්‍යානුමෝදනා දායකත්වයන් ලබා ගනිමින් සුදම් සභාවේ ඔබ අපට ලබා දෙන ආශිර්වාදය මේ සුදම් සභාව සමාජගත කරන්නට চিරාත් කාලයකට අපට ලොකු හේතුවක් ශක්තියක් බවට පත්වනවා. ඒ නිසාම මෙවරත් වෙසක් පොහොය දවසේදී සුදම් සභාවට පුණ්‍යානුමෝදනා දායකත්වයක් ලබා ගනිමින් සුදම් සභාව වෙනුවෙන් ආශිර්වාදයේ පළ කළ සත්පුරුෂ ඔබ පිළිබඳවයි අප දැන් සිහිපත් කර සිටින්නේ. ගෙවුණු වසර 25ක කාලයේ ඇතුළත අභාව ප්‍රාප්ත වූ මද්දුම පටබැඳගේ තිලකරත්න පියාණන් පද්මාලි විජේසේකර තිලකරත්න මෑණියන් අභය වික්‍රම බස්නායක අප්පච්චි ප්‍රේමදාස ජයවික්‍රම ඥාතිවරයා ඇතුළු සියලුම අයට පින් අනුමෝදන් කිරීම පිණිස සනත් බස්නායක ඉරෝමා පද්මතිලක බස්නායක යුවල සහ සංඝ සනලි දූපුතුන් විසින් මෙවර වෙසක් පුර 15ක පෝදා සුදම් සභාවේ පුණ්‍යානුමෝදනා දායකත්වය භාරගත් වගයි. අත්තනායක මැතිතුනි ගුරුවරුන් සමාජයට මඟ පෙන්වන්න. අපේ හාමුදුරන් වහන්සේත් ඒ ගුරු කාර්යයේම නිරත වෙනවා. ඔබතුමත් කාලාන්තරය පුරාවටම ගුරු කාර්යයේම නිරත වුණා. වැටුණු තැන් වලින් නැගිටින්නට, පෙරදුණු සහ වැරදුණු තැන් වලින් නිවැරදිව යලිත් හිට ගන්නට, ඉන් පසුව මේ සමාජය සබුද්ධික කරන්නට හේතු වුණු කාරණා හොයාගෙන යනකොට බෞද්ධ සංස්කෘතිය ඊට ගුරු වුණු හැටි ගැන ගුරුවරයෙක් වූ ඔබතුමාට මතක් වන තැන් සහ දේවල් මොනවාද? ඉතිහාසයේ මුල ඉඳලම බුදුදහම අපේ යම් යම් දේට එක් දේ එකතු කළා. මම ටිකක් මෑතකින් උදාහරණයක් ගන්නම්. ඇහැලේපොළ කුමාරි හාමි බෝගම්බර වැවේ ගිල්වලා දරුවව වංගෙඩියේ කොටවලා මරලා දැම්මා. එතකොට ඈට දරුවා නොකොටා ඉන්න බැරි වුණා. ඇය මේ ජාතික අපරාධය කළා. කලන්තේ දාලවත් වැටුනේ නැහැ. ඊට පස්සේ මද්දුම බණ්ඩාරට ඕන නම් තිබුණා වැවට පැනලා දිවිනසා ගන්න. මද්දුම් බණ්ඩාර දිවිනසා ගත්තේ නැහැ. මැරෙන හැටි මම පෙන්වමි කියලා ගාලයාගේ කඩුවට කෙල තිබ්බා. මේ සිද්ධි දෙකට ප්‍රාත්‍ර වෙච්ච හේතුවක් තියෙනවා. ගොඩක් අය හිතුවේ ඇහැලේපොළත් එක්ක තරහට රාජසිංහ රජුරෝ මේ දේවිය දසවද්ද දීලා මැරුවා කියලා. ඒත් මේක පිළිබඳ ඇත්ත කතාව දැනගෙන හිටියේ ජනකවියෝ. එක ජනකවියෙක් ලියනවා මෙයා වැලිගල්ල පළාතේ ඉඳලා තියෙන්නේ. පෙරියේ නිරින්දු මා දකිමින් උයන සිට හැරියේ පණිවිඩය එන ලෙස වාසලට සරියේ නැති නිසා ගෙදරින් යාම පිට බැරියේ කී නිසා මේ දුක උනේ මට. මේක ලිංගික අපරාධයක්. අර පොදු ජන මතයේ තිබුණු රජු ඇහැලේපොළ වෙනුවෙන් මැරුවා කියන එකට වඩා අර දරුවෝ කොටවපු එකයි වතුරේ ගිල්ලපු එකයි අස්සේ තියෙන්නේ කාමාතුරයෙකුගේ ක්‍රියාවක්.
එතකොට මේ ක්‍රියාවේදී ඕනනම් කුමාරිහාමිට තිබුණා පිරියේ නිරිඳු මාදකිමින් උයන සිට ඉතින් උඩට යන්න තිබුණා රජවාසලට. මොකද පසු කාලෙක රිමාන්ඩ් බන්ධනාගාරයේ තිබුණේ ඔය කියන හැලේපොළ වලව්වේ. ඒකට එකඟ වුණේ නැහැ. සරියේ නැති නිසා ගෙදරින් යාම පිට බැරියේ කී නිසා මේ දුක උනේ මට. මේක බුදු සමය නෙවෙයිද? ශික්ෂණය ලැබුණේ බෞද්ධ දර්ශනයෙන්. අපේ මද්දුම බණ්ඩාර ඒ වෙලාවේ වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. නැත්තම් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මද්දුම බණ්ඩාරට තිබ්බේ පැනලා යන්න. එතකොට ඒක තිරස්චීන මරණයක් වෙනවා. ඔහු ඉතිහාසගත වුණේ මාරයාට කැමැත්තෙන් බිලි වෙලා. නැත්තම් ගොඩක් අය හිතන්නේ ජීවත් වීම තමයි වීරකම. මරණයට මුහුණ දෙන එක වීරකම නෙවෙයි. මද්දුම් බණ්ඩාර කරපු දේ ඒ වෙලාවේ හරි. ඊළඟට අපිට හම්බ වෙනවා ජාතක පොතේ තණ්ඩුල නාලී කියලා ජාතකයක්. මේ තණ්ඩුල නාලී ජාතකයේ රජෙක් ඉන්නවා. රජාට වන්නකු නිලමේ කෙනෙකුත් ඉන්නවා. වන්නකු නිලමගේ කටයුත්ත තමයි පිටින් අස්සොය හරි ඇත්තු හරි ගෙනාවම ඒ ඇතාගේ අස්සොයගේ ගාන ලියලා ඒකේ මිල නියම කරන එක. ඉතින් මෙයාට හිටියා හොඳ දක්ෂ වන්නකු නිලමේ කෙනෙක්. රජුරෝ කල්පනා කළා මට මොකටද බුද්ධිමත් වන්නකු නිලමේ කෙනෙක් කියලා මේ මාලිගාවේ උඩ තට්ටුවට ඇවිල්ලා බැලුවා මේකට පත්කිරීමක් කරන්න ඕන එකෙක් මේ ළඟපාත නැද්ද? එතකොට ඔහු දැක්කා එක්තරා මිනිහෙක් එහෙට මෙහෙට යනවා. රජුරු ඇවිල්ලා කිව්වා ඔබට වන්නකු නිලමේ পদවිය බාර ගන්න පුළුවන්ද? හා කිව්වා. අර හොදෙක් කෙනා අයින් කළා. අති දක්ෂ අස්ව වෙලෙන්දේ පසුදා ආවා. ඇවිල්ලා ඔහුගේ අස්වැය ටික දීලා අලුත් වන්නකු නිලමේගෙන් ඇහුවා මුන් කීයක් වටිනවද? මුන් හාල් නැලියක් වටිනවා කිව්වා. මෙයා ගිහිල්ලා පරණ නිලමෙට කිව්වා වන්නකු නිලමෙට මෙන්න මෙහෙම දෙයක් වුණා. මෙයා කියන උඹ අද රෑ ඵලයන්. ඔය අලුත් වන්නකු නිලමෙට ඔබ කියපන් කහවණු ටිකක් දීපන්. දීලා හෙට උදේ රාජසභාවට එන්න. මාත් එනවා. පසුදා රාජසභාවට මේ අලුත් වන්නකු නිලමේ ආවා. මෙයා හොරෙක්. මේ හොරා එතෙන්ට ආවම පරණ වන්නකු නිලමේ ඔහු බුද්ධිමතෙක්. ඔහු ඒ කටයුත්තේ හසල බුද්ධිමතෙක්. ඔහු අහනවා මේ අලුත් වන්නකු නිලමේගෙන් දැන් මෙයාගේ අස්වැය 500 කීයටද ඊයේ තක්සේරු කළේ? එයා එකපාරටම කියනවා හාල් නැලියකට. පරණ වන්නකු නිලමේ අහනවා හාල් නැලියක් කොච්චර වටිනවද? ඔහුට කියවෙනවා මුළු දඹදිවට වඩා වටිනවා. මුළු മന്ത്രി සභාවම hina වෙනවා. hina වෙලා රජුට සිද්ධ වෙනවා තමන්ගේ මෝඩ තීරණය ඉල්ලා අස්කරගන්න. අස්කරගෙන රාජසභාවේ නිසි සංශෝධන මේ රජතුමා කරනවා. ඒකේ තේරුම රජෙක් වුණාම කවුරු හරි පෙන්නලා දුන්නාම මෝඩෙක් නෙවෙයි. අර උගත් අද විදියට ගත්තොත් ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක්. ඕක කිව්ව දේ පිළිගත්තා. පිළිගෙන යථා තත්ත්වයට ආවා. ඊළඟට තව කතාවක් අපේ ජන ජීවිතයට සම්බන්ධ වෙනවා. එක්තරා ජාතකයක් තියෙනවා අස්සක ජාතකය කියලා. ඕකේ හොඳ රජෙක් ඉන්නවා. එයා බිරිඳට පණ වගේ ආදරේ. බිරිඳ හරි ලස්සනයි. උබ්බරී බිසව තමයි යාගේ නම. කල් යනකොට උබ්බරී බිසව මැරෙනවා. මැරුණම රජ්ජුරුව මලසිරුර විශේෂ තෙල් හැලියක දාලා නොදිරන විදියට ඇඳේ පෙට්ටියක අතුරනවා. අතුරලා උබ්බරී බිසවට හැමදාම වඳිනවා පුදනවා අන්තපුරේ පැත්ත පලාතේ යන්නේ
මේ අතර කැලෑවේ ඉඳලා එනවා තාපසයෙක්. රජුට හිතෙනවා මේ තාපසයා යුක්තිය දන්නවා. රජු තාපසයාගෙන් අහනවා මේ මගේ උබ්බරී බිසව. දැන් මෙයා කොහෙද ඇත්තේ? ඔහු ටිකක් බලලා කියනවා දැන් මෙයා ගොම පැණියෙක්. ගොම පැණියෙක්. රජුරෝ කියනවා මෙතෙන්ට ගෙන්නන්න බැරිද? ඔන්න එතකොට ගොම පැණියාගේ පිටිපස්සේ ස්ත්‍රී ගොම පැණියා ඇවිදගෙන එනවා. රජුරෝ අහන කතා කරවන්න බැරිද? පුළුවන්. තවුසා අහනවා ඔබ දැන් කවුද? මං ගොම පැණියෙක්. එතකොට මේ රජතුමා ඔබේ කවුද? ඒක ඉවරයි. ඒක ඉවරයි. එතකොට ඔබ මේ ගොම පැණියෙක් උනේ ඇයි? මම රූපය පිළිබඳ මාන්නෙන් කල් ගෙවුවා. පින්කම් මෙලෝ දෙයක් කරන්න බැරි වුණා. මම අසූචි කන ගොම පැණියෙක් බවට පත් වුණා. හරේන්ද අපේ ලංකා සමාජයේ අපේ අම්මලා ලේසියෙන් දික්කසාද වෙච්ච අය නෙවෙයි. කසාද කඩාගත්තු අය නෙවෙයි. කඩාගත්තු අය නෙවෙයි. මොන ආරවුල් තිබුණත් ඒ කසාදේ රැකගත්තා. ඒක පස්සේ කාලේ බටහිරකරණයත් එක්ක අපෙන් තුරන් වුණා. එහෙනම් මේ අස්සක ජාතකයේ වගේ දේවල් වලින් දැනිච්ච සංඥා අපේ බෞද්ධ සමාජයේ පැරණි විවාහ සමාජය තුළ විවාහ සමාජය තුළ ස්ථාපිත වුණා. බොහෝ සුන්දර කාලවලදී අප සමග සිටින ඇතමුන් දුෂ්කර කාලවලදී අප හැර යනවා. නමුත් සත් පුරුෂ හිත් ඇති සැබෑ නිවැරදි අරමුණු හිත් ඇති මිනිසුන් සුන්දර කාලවලදී වගේම දුෂ්කර කාලවලදීත් එක සමානවම එක විදිහටම ළඟ රැඳෙනවා. මේ කාරණාව අපේ හඳුන්වන්නේ මා සඳහන් කරන්නේ මේ සයිකල් පිවිතුරු සුවඳ දුම් නිෂ්පාදන ආයතනය හිත බාගෙන මොන දුෂ්කර කාලයක් මොන සුන්දර කාලයක් උදා වුණත් ඒක ලෙසින්ම සයිකල් පිවිතුරු සුවඳ දුම් ආයතනයේ ඒ සඳහා අපට අවශ්‍ය කරන ප්‍රබලතම සහ ප්‍රධානතම සවිය බවට පත් වෙලා තිබෙනවා. අපි හැමෝගෙම ගෞරවයත් ආදරයත් මේ වෙලාවේදී අප සයිකල් පිවිතුරු සුවඳ දුම් නිෂ්පාදන ආයතනයේ වෙත පළ කර සිටිනවා. අපේ හාමුදුරනේ ගමයි පන්සලය කියන්නේ අපේ ජීවිතවලට බද්ධ වුණු සංකල්ප දෙකක්. ඒ වගේම තමයි වවයි දාගැබයි සංස්කෘතිය කියන කාරණාව වචන දෙකක් පමණක් බවට පත් වුණාට මේ ආර්ථිකයට පවා බෞද්ධ සංස්කෘතිය තුළින් ගුරු හඩුකම් ඕනෑ තරම් ලැබිලා තියෙනවා ලබා දීලා තියෙනවා. අද අප ඒවා අතහැර හෝ මගහැර තිබුණාට සහ සිටියාට සමාජ හරපද්ධතියක් සමෘද්ධිමත්ව නිර්මාණය කරන්නට බෞද්ධ සංස්කෘතිය තුළ තිබෙන කාරණා මොන තරම්ද කියන වගේ අපට යලි යලිත් සිහිපත් වෙනවා. බෞද්ධ සංස්කෘතිය ගොඩනැගීමට නිර්මාණය කිරීමට පාදක වන ප්‍රබලම සංස්ථාව මිහිඳු මහරහතන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේගේ ගමන් මග යමින් ඇති කළා. ඒ ඇති කළ කණ්ඩායම තමයි භික්ෂු භික්ෂුණීන් කියලා කියන්නේ සංඝ. මේ සංඝ කියන වචනය බුදුරජාණන් වහන්සේටම අපේ බුදු සසුනටම අදාළ වචනයක්. මේක සිංහල භාෂාවේදී සමූහාර්ථවාචී වචනයක් හැටියට යෙදුවට ඒ සංඝ කියන වචනය ලොවට පහළ වුණේ බරණැස ඉසිපතනාරාමේදී ධම්සක් පවුතුම් සූත්‍රය දේශනා කිරීමත් සමග ඒ කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ තාපසයන් වහන්සේ සෝවාන් ඵලයට පත් වෙලා බුද්ධ ශ්‍රාවක බවට පත් වුණාට පස්සේ ඊළඟ අනන්ත ලක්ෂණ සූත්‍රය දේශනා කරලා රහතන් වහන්සේලා බවට පත් වෙලා එතකන් දේවාචික නැත්නම් දෙකක්ව තිබුණ බුද්ධ ධම්ම පමණයි තිබුණේ. ඒ නිසා තමයි තපස්සු භල්ලුක දෙබෑයෝ සහෝදරවරු දේවාචික උපාසකවරු කියන්නේ. තේවාචික හෙවත් අපේ යසකුල පුතු ගිහි කල බිරිඳ ඒ මව ඒ පිරිස තේවාචිකය බවට පත් වුණා. ඒ කියන්නේ සංඝ කියන රත්නය ලොව පහළ වුණා. ඒතකොට මේ වචනේ කාටවත් අරගෙන වෙනත් දේවල් වලට යොදන්න බෑ. ඒකේ අනන්‍යතාවය පේට්‍රන් බලපත්‍රයේ තිබෙන්නේ බුද්ධ ශාසනයට සංඝ කියන වචනයට පමණයි. වෙනත් තැනක අපේ සංඝය කියලා පාවිච්චි කරන සමූහය කියලා කියන්නේ ඊට පස්සේ බලු කියලා වචනේ දාලා පිටිපස්සට දායි සංඝ බලු සමූහය. එහෙම නැත්නම් හරක් සමූහය නේද සර්? එහෙම කොහෙවත් යොදන්න බෑ. අද මේ මොහොත වන විට මේ මුළු සමස්ත බෞද්ධ සංස්කෘතිය අපි දන්නවා
දුටුගැමුණු මහ රජතුමාණන් නැත්නම් විහාර මහ දේවීන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතිව සමාජයේහි එදා යුද්ධයට යනකොට උඩුනුගම් වෙහෙර දෙවුරම් වෙහෙර යුදගනාව පසු කරලා මේ සටනට යනකොට ධාතු කරඬු රාජන් වහන්සේ බුදුහාමුදුරුවෝගේ ධාතුන් වහන්සේ තැන්පත් කොට කරඬුව සහිතව රහතන් වහන්සේලා පෙරමුණේ තබාගෙන දන් වැට දෙමින් තමයි ඒ ගමන ගමන් කළේ. එතකොට ඒවා කොච්චර ධාර්මික වුණාද කියන කාරණාව අපිට ඉතාමත්ම පැහැදිලිව පෙනෙනවා. එතකොට එතෙන් පටන් මේ සමාජයේ සංඝ සමාජය නිර්මාණය වීමත් සමග අක්ෂර කලාව අපි ගොඩ නැගුවා. අනිත් පසින් අරගත්තම මුළු ඔය වැවයි දාගබයි ගමයි පන්සලයි නිල්වන් ගොයමයි රන්වන් සිවුරයි කියන මේ හය එකට එකතු වුණාම ඔබ කිව්ව ඔය සියලුම කාරණා ටික එකතු කළා. අපේ සමාජයේ අපි නිකන් සරලව සංකේත හතරක් හැටියට ගත්තට එහි ප්‍රායෝගිකම සංකේත දෙක තමයි මේ අපේ කුඹුර ආශ්‍රිතව ඇතිවෙච්ච නිල්වන් ගොයම ඒ සහ ඇතිවෙච්ච සාහිත්‍ය ඒ නිසාම ඇතිවෙච්ච මහා ශ්‍රී ලාංකීය උත්සවත් එක්ක ඇතිවෙච්ච මේ සිවුරේ බලය. පන්සල නිකන් කිව්වට තියෙන චෛත්‍ය රාජන් වහන්සේ බෝධි රාජන් වහන්සේ එමෙ නැත්නම් අපේ පෝයගේ අපේ ධර්මශාලාව මේ බුදුසසුනේ කිසිවක් ආරක්ෂා කරන්නේ මේ සංඝ රත්නය නැත්තම් එතනම කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ ටික මිනිස්සු ගලවාගෙන යනවා. ඒ නිසා මගේ තරුණ ප්‍රජාව, තරුණ දරුවෝ අපි ඔළුවට අරගන්න මේ රටේ හැම භීෂණයක හැම අවස්ථාවකදීම හැම යුද්ධේ පෙරමුණකදීම මේ සංඝ සමාජයේ නිර්මාණය වුණාට පස්සේ මේ රට රැක්කේ හාමුදුරුවෝ. මේ රටේ සංස්කෘතියක් කියලා ගත්තා නම් වැවත් දාගබක් තියෙනවා නම් ගමක් පන්සලක් ඒක නිර්මාණය කළේ හාමුදුරුවෝ. 1505න් එහා පැත්තට ගියාම ඕනෙම අමුසෝනක ඉඳලා මලසෝනක ඉඳලා මොන මිනිහ නැගිටලා ආවත් මල් මරගෙන එන්නේ පන්සලට මිසක් වෙන තැනකට නෙවෙයි. ඒ නිසා මගේ සහෝදර ආගමිකයෝ මේ පිළිබඳව ගැටලුවක් නෑ. ඒ නිසා අනිවාර්යෙන් මෙන්න මේව හදවතේ තිබිය යුතුයි. ඒ නිසා මේ රටට අක්ෂර වින්‍යාසීතර පමණක් නෙවෙයි භාෂාමය ඥාන ශාස්ත්‍රමයව ලබා දෙමි සම්පූර්ණයෙන්ම ලෞකික ශාස්ත්‍ර ටික නිර්මාණය කළා. පන්සලේ තමයි එදා අපේ ලෝවා මහා ප්‍රාසාදයේ ඒ රහතන් වහන්සේලාට ඒ තිබෙන ක්‍රමවේදය අනුව තමන්ගේ සෝවාන් සකෘදාගාමී අනාගාමී අරහත තට්ටු තිබුණ පමණක් නෙවෙයි ඉහළම තලයේ ආකාශ වස්තු නිර්ණය කිරීම පිළිබඳ පරිශනාගාරයක් හැටියට පාවිච්චි කරලා තියෙනවා මෙතනනේ. ඒ නිර්මාණය දැකලා අපේ ගිහියැත්තෝ කියනවා මේක නම් දිවියෙක් ඇවිල්ලා විශ්වකර්ම දිව්‍ය පුත්‍රය ඇවිල්ලා හදපු එකක් නේ. අපේ හාමුදුරු කෙනෙක් ඒ ප්ලෑන් හැදුවේ. එක තට්ටුවකවත් බිල්ඩිමක් හදාගන්න නැත්තම් කොන්ක්‍රීට් තාක්ෂණයක් මේව ගැන හිතන්න බැරි කාලේ අපේ මහා පරාක්‍රම බහු රජුරෝ තට්ටු නිවාසවල පොළොන්නර යුගයේ ජීවත් වුණා. අදත් අපි සීත මාලිගා හැටියට ඒවා දකිනවා. මේ රටේ වෛද්‍ය ශාස්ත්‍රයක් තියෙනවා, ජ්‍යොතිරි ශාස්ත්‍රයක් තියෙනවා නම් අනිකුත් ආකාරවල කලා නිර්මාණ, ගෘහ නිර්මාණ විද්‍යාව මේ සියල්ලක්ම මේ තිබෙන වාස්තු විද්‍යාව මේ සියල්ලක්ම හාමුදුරන්ගේ අතේ තිබිච්චා. ඒව ඉගෙනුවේ පන්සලෙන්. අපේ ජාතික අධ්‍යාපනය කියලා කියන්නේ පිරිවෙන ජාතික අධ්‍යාපනය කියන්නේ පිරිවෙනේ කොටස් තුනක් තියෙනවා. එකක් තමයි ගුරු ස්වාමීන් වහන්සේ යටතේ ඉඳගෙන මූලික අධ්‍යාපනය. ඊළඟට ප්‍රාථමික අධ්‍යාපනයේ සාමාන්‍ය වෙනත් ගුරුවරයෙක් ළඟට යවනවා. හොඳට හැකියාව තියෙන, දක්ෂපක්ෂකම් තියෙන, භාෂා ඥාන තිබෙන, ශාස්ත්‍ර ඥාන තිබෙන හාමුදුරු නමක් ළඟට ගිහිල්ලා ඉගෙන ගත්තා. එතනින් පස්සේ තුන්වෙනි තැනට පිරිවෙන කියන එක අපි ওই විද්‍යාලංකාර විද්‍යෝදය මහා පිරිවෙන් වගේ එදා තිබිච්ච මහා මූල අපේ මේ මහා මූල ප්‍රාසාද අපේ මේ පැපිලියාන එහෙම නැත්නම් අපේ වීදාගම මේ වගේ ඊළඟට දිඹුලාගල අපේ තිබිච්ච මේ මහා ඒ පිරිවෙන් ඒ වගේම අපේ කාල ප්‍රාසාද වැනි මහා පිරිවෙන් මේ හැම තැනකම අධ්‍යාපනයක් දුන්නා. මේ රට ගෙනියන්න පුළුවන්. ඒ වෙයින් තමයි මේක හැදුවේ. ජාතක පොත් වහන්සේ ලියලා අවසන් කරලා හස්ති රාජයෙක් පිට උඩ තබලා ඇතාගල රාජ මහා විහාරයට වැඩමෙව්වේ. මේ රටේ රාජ පරම්පරාව වලින් දේශපාලන බලය ගිලිහි ගියාට පස්සේ කුරුණෑගල යුගයේ සාහිත්‍ය යුගයක් හැටියට අපි කියන්නේ බත් යුගය කියලා. බත් යුගය කියලා. නමුත් ඒ ජාතක පොත් වහන්සේ දිහා බලාගෙන සාදුකාරය දීම ගැන නෙවෙයි කිව්වේ. එදා එහෙම ශ්‍රවණයට හෝ භාෂාව හදලා සමහරක් වෙලාවට අපේ උපාසකම්මල දෙව්දත්තට දෙර විසින් බුදුන් වහන්සේට ගල් පෙරළුසේක කිව්වම තිනා වෙන්නේ නැති සාදුකාර දෙන්න ඇති. එහෙම නැත්නම් අකුරු කියා ගන්න බැරුව දකුණු කකුල පෙරට තබා කියන තැන දකුණු කකුල පෙරට තබා කිව්වම සකුණු සාදුකාර දෙන්න ඇති. ඒක නෙවෙයි. ඒ සාහිත්‍යය තමයි මෙතෙන්ට රැක්කේ. අදත් අපි සියම් මහා නිකාය ભેදයක් නෙවෙයි. එතන අද පින් වාක්‍යයක් කියවනවා. ඒ පින් වාක්‍ය කියනකොට ඇතැම් ඇත්තෝ කියනකොට හිඟන වාක්‍ය. අන්න නිකන් ඉල්ලන් කනවා වගේ කියලා. ඉල්ලන නෑ මේකෙන් තමයි එදා හිටපු ගණින්නාන්සේලාගේ ඥානීය ගොඩ නැගුවේ. පින් වාක්‍යයක් කියාගන්න තරම්වත් දැනුමක් අවබෝධයක් නැති යුගයක සිල්වත් සමාගම හදලා අපේ අසරණ සරලංකර සංඝරාජ හාමුදුරුවෝ මේ අධ්‍යාපනය ගෙනාවේ නැත්තම් අපේ විද්‍යාලංකාර විද්‍යෝදය මහ පිරිවෙන් හික්කඩුවේ සුමංගල නායක හාමුදුරුවෝ රත්මලානේ ධර්මාලෝක හාමුදුරුවෝ ගොඩ නැගුවේ නැත්තම් මේ ගුරුකුල දෙක පදනම් කොටගෙන ආනන්ද ආනන්ද ආදී මහා කොලේජි මේ රට තුල ඕල්කට් තුමත් ඇවිල්ලා අපේ
නායක හඳුරු මුල් වෙලා අපේ පින්වත් අපේ මේ අනගාരിക ධර්මපාල ශ්‍රී මතාන්ල වලිසිංහ හරිශ්චන්ද්‍ර මැතිතුමන්ලා මේකට එකතු වෙලා ආතර්.වී. ඩී.එස්.ලා විල්ල එකට එකතු වෙලා මේ ගැඩපිරිලා ආවේ නැත්තම් ජී මල්ලසේකරලා මේ ඇත්තෝ එකට එකතු වුණේ නැත්තම් ධර්මරාජ විද්‍යාල බිහි වෙයිද? මහින්ද විද්‍යාල බිහි වෙයිද? අර බදුල්ල පැත්තෙන් ඒ මහා කොලීජි ධර්මදූත විද්‍යාල බිහි වෙයිද? ආනන්ද හැදෙයිද? ඒ නිසා මේ රටට පළමුවෙන් 1902 වගේ අපේ රටේ හිටපු අපේ මේ නායකයින් එකට එකතු වෙලා ජාතික ඇඳුමක් රෙද්ද බැනියම් කාර්යෝ කියලා ආනන්දේ දරුවන්ට බනිනකොට ඒ දරුවන්ට ජාතික ඇඳුමක් අඳවලා සිල් ගන්න ගැන්නුවේ පළමුවෙන්ම මේ ශ්‍රී ලාංකික ප්‍රජාව හාමුදුරුවෝ එතෙන්ට මුල් වෙලා 1815 මේක යටත් විජිතයක් බවට පත් වෙනකොට සන්නසකින් මේක ලියලා දෙනකොට ඒක අල්ලගන්න බැරුව සිටින වෙලාවේ මේ බ්‍රිතාන්‍යයෙන් ආධිපතිවරයෙක් පත් කරලා ආසියාකරේ නායකයා ලංකාවේ ඉන්න නායකයාගෙන් අහනවා මොකද මේ තාමත් මේ පුංචි හරියට ලෝක සිටියම ඇඳලා ඉවරයි කියනවා වගේ පෑනෙන් තිත තිබ්බම ඉවරයි කියලා තිබ්බ තැන වගේ තියෙන තිතක් මේ ලංකාව කියලා කියන්නේ. ඇයි මෙච්චර කාලයක් ගිහිල්ලා නුඹලාට මේක අල්ලගන්න බැරි? එතකොට ඔහු ප්‍රකාශයක් කරනවා මේ රටේ පක්ෂ දෙකක් තියෙනවා. ඒ දෙගොල්ලන්ගේ සමගිය තියෙනකන් කවදාවත් මේ රට අල්ලන්න බෑ. ඒ පක්ෂ දෙක තමයි පූජ්‍ය පක්ෂය සහ ගිහි පක්ෂය. මෙන්න මේක කැඩුවා. ඒ වගේම මේ රටේ ආර්ථිකයක් තියෙනවා. කෘෂි ආර්ථිකයක් තියෙනවා. ඌව වෙල්ලස්ස කියලා ප්‍රදේශයක් තියෙනවා. මේ ඌව වෙල්ලස්සේ සංවර්ධනීය සමෘද්ධිය තියෙන තාක් මේ රටේ කෑම නවත්තන්න බෑ. ඒ තමයි මේ වගේ වීරවරු මේ මගේ සාහිත්‍ය දරුවෝ මේ වගේ ආචාර්යවරු බිහි කරපු ඔය බදුල්ල සහිතව ඌව පළාත. ඒ තමයි මොණරාගල දිස්ත්‍රික්කයේ සහ බදුළු දිස්ත්‍රික්ක දෙකෙන් සමන්විත වෙච්ච ඌව පළාත. අපි චින්තනමය වශයෙන් මහා වෙනසක් කරගන්න, අපි සැබෑම වෙනසක් කරගන්න අපිට ව්‍යාජිතු මග හාමුදුරුවෝ ආරක්ෂා. ඒ නිසා මගේ පොඩි හාමුදුරුවනි අපිට අවශ්‍ය කරන්නේ අපේ සම්ප්‍රදාය, අපේ ආරක්ෂා, අපේ බුදු මග. ඒ තුල අපි සංයමය ලැබීම, ඒ තුල මේ මිනිසුන් ටික සංවර කිරීම, ඒ සංවර කිරීම තුලින් අපේ සමාජයේ බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම. මගේ ශාන්තිනායක අමාමෑණී ලෞතර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ ඉඳගෙන කීවා නම් අර ඇඟිල්ල දික් කරලා අන්නර පුංචි දේශය, අන්නර පොඩි රට, අන්නර ශ්‍රී ලංකාව කියන තිත ඕකේ තමයි මගේ බුදුදහම අවුරුදු 5000ක් කල් පවතින්නේ. ඒක රකින්න ඕනේ කවුද? ඒක ආරක්ෂා කරන්න ඕනේ කවුද? ඒක රැකගන්න ආරක්ෂා කරගන්න මගේ පද්ධති තුල ඉන්න අධ්‍යාපන වේවා වෙනත් පද්ධති තුල මගේ හාමුදුරුවනේ, උපාසක උපාසිකාවියනේ අපේ අප අමතක නොකළ යුතුම කාරණාවක් තියෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරද්දී ධර්මයක් පමණක් නොවේ ලංකාවට රැගෙන ආවේ සංස්කෘතියක් ලංකාව තුළ නිර්මාණය කළා. එතකොට ඒ සංස්කෘතිය තුළින් තමයි අපේ සමාජය පෝෂණය වුණේ. සාහිත්‍යයෙන් පෝෂිත වුණු යුගයන් දෙස බැලුවාම ඒ බොහෝ තැන්වල මහා යතිවරයන් වහන්සේලා පෙරමුණේ පසු වූවා. අතනකින් මෙරත් මහත්මාණනි යලිත් ඔබතුමාටයි ආරාධනා කරන්නේ මනසින් පොහොසත් මිනිසුන්, හදවතින් පොහොසත් මිනිසුන්, දැනුමින් පොහොසත් මිනිසුන්, දහමින් පොහොසත් මිනිසුන් පමණක් නෙවෙයි සමෘද්ධිමත් මිනිසුන් බිහි කරන්නටත් බෞද්ධ සංස්කෘතිය හේතුවක් බවට පත් වූවා. උදාහරණ එමටයි දැන් ඔබතුමාගේ වාරයයි. හරේන්ද්‍ර මේ අපේ ගෙදර පුරාම මේ ලියා සුවඳ තමයි පැතිරෙන්නේ. ඉතින් මම මෙතෙන්ට ආවට පස්සේ මම කල්පනා කළේ ගෙදරයි මෙතනයි එකයි. ඔය ජාතක පොත් වහන්සේ පරිවර්තනය වෙන්නේ කුරුණෑගල්පුර යුගයේදී. සීගිරිය 6, 7, 8 සතවර්ෂවල තමයි සීගිරි කවි ලියවෙන්නේ. ඔය අතර සීගිරි කවියෙක් ලියනවා ඇන්දි සස ලප්පසේ සිකිනිඳු සඳ මණ්ඩලේ පවතුවා දසදහසක් මා මනසේ. ඒ කියන්නේ තාම පාලියෙන්වත් සස ජාතකේ ඇවිල්ලා නැහැ. ඒ වුණාට අනුරාධපුර යුගයේ ගැමියා දැනගෙන හිටියා සස ජාතකය ගැන. ඇන්දි සස ලපසේ සිකිනිඳු සක්‍රයා සඳ මණ්ඩලේ පවතුවා පවතින්න මා මනසේ දසදහසක් එක් දවසක්. දැන් අද වන විට ඒ කාලේ පහු කරලා. ඒ වුණාට එදා හඳේ හාවා ඇඳලා පුරුදු කරපු ඒ ගුණධර්මය අපි තාම කඩලා නැහැ. ඔය කවුරු කාට බැන්නත් භික්ෂුන් වහන්සේට බැන්නත් කිසිම භික්ෂුන් වහන්සේ නමක් දානයෙන් තොරව ඉන්නේ නැහැ. සමහර දවස්වල භික්ෂුන් වහන්සේලා මදි දානයට එකතු කරගන්න.
ඒ කියන්නේ ඒවා ලේවලට කාවෙදිච්ච දේවල්. මොකෙන්ද? සසජාතකෙන්. ඔය අවදියේම සීගිරිය ඉවර වෙනකොටම සසදා වත කියලා පොතකුත් ලියවෙනවා. මං කියපු කවිය තියෙන්නේ 167 සීගිරිය. සසජාතකයේ ලියවෙන්නේ ඊට පස්සේනේ. ඒකට වඩා මිනිසුන්ගේ බලපෑමට යටත් වුණේ සීගිරි කවිය. ඊළඟට ලියවෙනවා තවත් අපූර්ව කවි පොතක් මකාදේව ජාතකය. දැන් මේ මකාදේව ජාතකයේ ලිව්වේ මොකටද? මේක ලිව්වේ වයසට ගිය රජුට රජකම අතහැර වනගත වෙන්න. ඒක අර සසදාවතේ ධ්වනියට වඩා ප්‍රබල විදියට කාවැදුණා. සසදාවත ලොකු කවි පොතක්. මකාදේව ජාතකයෙන් හදපු මෝදෙව්දාවත චූටි කවි පොතක්. කවි 200ක්වත් නැහැ. හැබැයි ඒ කවි පොත දක්වපු sannivedanaය ප්‍රබලයි. ඊළඟට මහනුවර ප්‍රදේශයේ මුස්ලිම් හෝටලයක් තිබුණා. ඕකේ මුදලාලිට අයිති විශාල ඉඩමක් තිබ්බා මහනුවර රෝහල ළඟ. මුස්ලිම් මුදලාලි කුසල් බලාගෙනවත් මතු ආත්මේ දිව්‍ය ලෝකෙ උපදින්නවත් නෙවෙයි. ඒක නුවර රෝහලට පූජා කළා. හැබැයි ෆොටෝ එකක්වත් ගන්න කිසිම ටීවී එකක් ආවෙත් නැහැ. මුස්ලිම් මුදලාලි එන්න කිව්වෙත් නැහැ. හැබැයි මුළු නුවරම දන්නවා මේ ශ්‍රේෂ්ඨ මුස්ලිම් ජාතිකයා අපේ දානාධ්‍යාසය හොරකම් කළා. ඒක බුදුදහම ගැන හිතලා නෙවෙයි. හිතෙන්නේ නැති. බුදුදහමේ මොකක් හරි බලයක් ඇති මේක දුන්නොත්. ඊළඟට තවත් කාලෙක ඒක දැන් ගොඩක් කිට්ටු කාලේ වලපනේ නිල් දණ්ඩාහින්නේ හිටියා වෛද්‍යවරියක්. අම්මලා තමයි බෙහෙත් ගන්න එන්නේ. දොස්තරවරිය දුප්පත්. එතුමිය මේ බබාලා හම්බ වෙන්න ඉන්න අම්මලා ටික එකතු කරගෙන පලාතේ සල්ලි තියන අයගෙනුත් උදව් කරගෙන හැදුවා නිල් දණ්ඩාහින්න රෝහල. කිසිම ප්‍රචාරයක් නැහැ. මේක සනත් ජයසූරිය හැදුවා නම් ඔක්කොම නිල් දණ්ඩාහින්නේ. මේ සනත්ගේ දානාධ්‍යාසය. එතුමිය ගැන ෆේස්බුක් එකේ තැන් වල සඳහන් තිබුණට මේ සසදාවත ඇඳි සස මණ්ඩලේ ඊළඟට මීගහ කිව්ල මගේ ගම් ප්‍රදේශයේ ඒ හිටියා දොස්තර කෙනෙක්. දවසක් අම්මෙක් ආවා බබෙක් හම්බ වෙන්න. ඇම්බියුලන්ස් ඩ්‍රයිවර් නැහැ. දොස්තර ගත්ත ඇම්බියුලන්ස් රිය ඔහු විදුලි වේගෙන් බදුල්ලට ආවා. දැන් බදුල්ලට ආවට පස්සේ දොස්තර මහත්තයාට යන්න මතක නැහැ. මොකද උට අර වේගෙට ආවට දැන් යන්න බෑ. ඊට පස්සේ බදුල්ල රෝහලෙන් ඇම්බියුලන්ස් ඩ්‍රයිවර් කෙනෙක් දාලා දොස්තර මීගහ කිව්ලට යවුවා. ඔහු හිරගත කළා. තව ටිකක් ගියා නම් ඒ අම්මා මලවුන් අතර. ඒ තමයි අපේ හැටි. අපි දානේ අනුසස් ඕවා ගැන කතා කළාට ඒවා ප්‍රායෝගිකව සමාජයේ නැහැ. තව ජාතක කතාවක් කියලා මම නවතින්නම්. මේක ජෝත ජාතකය. මේ ජෝත ජාතකයේ හිටියා රජෙක්. මේ රජුරෝ හරිම දරුණුයි. හිතුවක්කාරයි. ඔහුට ඕන වුණා ටජ් මහල වගේ මාලිගාවක් හදන්න. හැදුවා. හදලා මේ දුෂ්ට මෝඩ දැඩි තීරණ සහිත මේ රජා අර වඩුවගේ ඇස් දෙක ගැලෙවුවා. ගලවලා මරා දැම්මා. මේක බුදුන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වාර්තා වුණා. බුදුන් වහන්සේ කිව්වා ඔය පුද්ගලයා ගියාත්මෙත් ඔහොමයි. හාමුදුරුවෝ ඉල්ලා සිටියා මොකද්ද ගියාත්මෙ කරපු වරද? එයා තක්ෂලාවට ගියා ගිය අවුරුදු. ඒ ගිය ආත්මේ.
දිසාපාමොක් දැනගෙන හිටියා මෙයා දුෂ්ටයෙක්, ඒකාධිපතියෙක්, තනි තීරණ ගන්න කෙනෙක්. හින්දා එතුමා කාරුණිකව අවවාද දුන්නා එකෙන් අයින් වෙන්න. එහෙම නැත්තම් ඔබට අනාගතේ මහා විපතක් වෙනවා. ඒක කාවනුවකටත් ගණන් ගත්තේ නැහැ. මේ අතර එයාට හිටියා ඊටත් වඩා දරුණු පුරෝහිතෙක්. ඒ පුරෝහිතයා කිව්වා අපි මේ රාජ්‍යයේම රජවරු ටික අල්ලමු. අල්ලලා පුරෝහිතවරු ටිකත් ගහක නුග ගහක එල්ලමු. රජවරු ටිකත් ඒ නුග ගහේම එල්ලමු. මේ කපටි එහෙම නැත්නම් මෝඩ හිතුවක්කාර පාලකයා ඒක කළා. හැබැයි ඒ වැඩේ කළා ඉවර වෙනකොටම ඒ අසලින් පියාඹා ගිය කුරුල්ලෙක් ඇටයක් වැටෙනවා මේ රජුගේ ඇහැට. කුරුල්ලෙක්ගේ මස් කෑල්ලක් වැටෙනවා අනිත් ඇහැට. ඔහු එතනම මිය යනවා. මේ කතාවේ පැති දෙකක් තියෙනවා. දැන් ජොහාන් මුම්තාස් මහල් හදලා නිර්මාණය කරපු ශිල්පියාගේ ඇස් ගැලෙව්වනේ. ලංකාවේ එහෙම එකක් අපි කළාද? සීගිරිය හදලා නෑ. රුවන්වැලි සෑය හදලා. ඒ කියන්නේ අපි ජාතක පොත දැනගෙන හිටියා. ඉතින් බෞද්ධ සාහිත්‍ය ඇත්තටම ශ්‍රී ලංකාවේ රජවරුන්ගෙන් 90%ක්ම කාරුණික රජවරු. දුෂ්ට රජවරු නෙමෙයි. චෛත්‍ය හැදුවා, වැව් හැදුවා. පුළුවන් තරම් මිනිසුන්ගේ සිත් දිනා ගත්තා. ඒ කලේ ඇමරිකන් තානාපති කාර්යාලයට බයෙ නෙවෙයි. ඒ කලේ මානව හිමිකම් වලට බයෙත් නෙවෙයි. නීතිඥ සංගම් වලට බයෙත් නෙවෙයි. රජවරු දැනගෙන හිටියා මේක ශ්‍රී ලංකා දේශපාලනය. මේකේ අපිට අර විදිහේ වැඩ කරන්න තහනම්. ඉතින් ඒක අපේ සමාජය තුළ ගලාගෙන ආවා. බෞද්ධ සංස්කෘතිය සහ බෞද්ධ සාහිත්‍යයේ බොහෝ දෑ අදට ගලපා ගන්නට ප්‍රායෝගිකව පුළුවන් වපසරියක් තුළ අපි යොදාගත් මාතෘකාව මොනතරම් වටිනවද කියන වගේ ඔබටම දැනෙනවා හැඟෙනවා ඇති. අදත් සුදම් සභාව සුපෝෂණය කරන්නට වැඩම කළ අපේ හාමුදුරන් වහන්සේ වෙනුවෙන් පරිස්කාර පූජා කරන්නට සූදානම් වන්නේ හැමදාමත් සේ සයිකල් පිවිතුරු සුවඳ දුම් නිෂ්පාදන ආයතනයේ ඒ වෙනුවෙන් සූදානම්. මේ අවස්ථාවේදී අපි බොහොම ගෞරවයෙන් සිහිපත් කර සිටිනවා සුවඳ ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජනක කොතලාවල මහතාත් විකුණුම් සහ අලෙවි ප්‍රධානී චමින්ද දිසානායක මහතාත් නියෝජනය කරමින් සහකාර ව්‍යාපාර සංවර්ධන කළමනාකරු ට්‍රොයි දිලුම් රාජේන්ද්‍රන්ට ආරාධනා කරනවා අපේ හාමුදුරන් වහන්සේ වෙනුවෙන් මේ පූජා මංජුසාව පිරිනමන්නට. සහකාර සන්නාම කළමනාකාරණී ජීවනී රණවීරට ආරාධනා කරනවා අත්නායක මෙහෙරත් මහත්මයා වෙනුවෙන් සයිකල් පිවිතුරු සුවඳ ධූප මංජුසාව බොහොම ගෞරවයෙන් යුක්තව ප්‍රදානය කරන්නට. අප මේ රැඳී සිටින්නේ රාජගිරියේ ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ. මේ විහාරස්ථානයේ වෙනුවෙනුත් අප සූදානම් පරිස්කාර පූජාවක් සිදු කරන්නට. මේ විහාරස්ථානයේ වතුරුවිල සිරි සුජාත ලොකු හාමුදුරන් වහන්සේ නියෝජනය කරමින් වැඩ වාසය කරන නන්ද පොඩි හාමුදුරන් වහන්සේ වෙත සයිකල් පිවිතුරු සුවඳ දුම් පූජා මංජුසාව ප්‍රදානය කරන්නට අලෙවි විධායක නිලධාරණී සයන දිධාරාටයි අප ආරාධනා කර සිටින්නේ. මෙවරත් වෙසක් පොහොය දවසේදීත් සුදම් සභාවට පුණ්‍යානුමෝදනා දායකත්වයක් ලබා ගනිමින් සුදම් සභාව වෙනුවෙන් ආශිර්වාදයේ පළ කළ සත්පුරුෂ ඔබ පිළිබඳවයි අප දැන් සිහිපත් කර සිටින්නේ. ගෙවුණු වසර 25ක කාලය ඇතුළත අභාව ප්‍රාප්ත වූ මධ්‍යම පටබැඳගේ තිලකරත්න පියාණන් පද්මාලි විජේසේකර තිලකරත්න මෑණියන් අභයවික්‍රම බස්නායක අප්පච්චි ප්‍රේමදාස ජයවික්‍රම ඥාතිවරයා ඇතුළු සියලුම අයට පින් අනුමෝදන් කිරීම පිණිස සනත් බස්නායක ඉරෝමා පද්මතිලක බස්නායක යුවල සහ සංඝ සනලි දූපුතුන් විසින් මෙවර වෙසක් පුර 15ක පෝදා සුදම් සභාවේ පුණ්‍යානුමෝදනා දායකත්වය භාරගත් වගයි. එළඹෙන පොසොන් පුර 15ක පොහොය දවසේදී ජීවිතයට වටිනා සදහම් කතිකාවත සමගින් අප මුණ ගැසෙමු. ඔබේ ජීවිතයේ ධර්මීය ආනුභාවයෙන් යහපතක් වන්නට ප්‍රාර්ථනා කරනවා.